good evening පුතේ සුබ සන්ධ්‍යාවක්. අපි එහෙමනම් සුපුරුදු විදියට 9 වන ශ්‍රේණියේ පෙළ පොත සාකච්ඡා කරන පන්තියට අද දවස තුල සම්බන්ධ වෙනවා. පුතේ මම ආරම්භයේදීම මතක් කරන්න කැමතියි අපේ ගිය සතියේ පාඩමේ එක කොටසක් පුංචි කොටසක් පමණක් සාකච්ඡා කළා. අද දවස තුල මම බලාපොරොත්තු වෙනවා ඒ පාඩමේ ඉතුරු ටික සාකච්ඡා කරන්න. ඒකම මම මේ ඉඳ ගමන් කල්පනා කරේ පුතේ අපි දැන් ඉන්නේ අවුරුද්දේ මැදක් පහු කරලානේ අගෝස්තු මාසයේ. එතකොට පුතාලා තව මාස කිහිපයකින් 10 වන ශ්‍රේණියට මාරු වෙනවා. ඒතර ඔය කාලය තුල අපි මේ පොළපොත අවසන් කරගන්නත් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි ලිවීමට අදාළ ක්‍රියාකාරකම් එහෙම කරන්න අපි පුරුදු වෙන්නත් එපා. අපි පුංචි රචනාවක් ලියන්න, පොඩි නෝට් එකක් වගේ දෙයක් ලියන්න, පේපර් එකකට උත්තර ලියන්න, පේපර් එකක් කරලා බලන්න, පළාත් පේපර් එකක් කරන්න, ග්‍රැමර් ටිකක් ඉගෙන ගන්න අපිට වැඩ ගොඩක් තියෙනවනේ. ඒ නිසා මම බැලුවේ අපි මේ විදියට ගියොත් අපිට පොත අවසන් කරන්න ලොකු කාලයක් යයි. ඒ නිසා මම බැලුවා පුතේ පොඩ්ඩක් පොතේ පාඩම් ටික මතක් කරගෙන රිමයින්ඩ් එකක් දෙගෙන යන්න. මොකද සාමාන්‍යයෙන් ඇත්තම කතාව පොත අවශ්‍යයි. දැන් මම මේක පොත පටන් ගත්තේ දෙමාපියෝ කීප දෙනෙක්ව පොත කරලා දෙන්න කියලා සහ ගොඩක් මම දැක ඔන්ලයින් ක්ලාසස් වල පොත කරන්නේ නැහැ. ඒ නිසා. හැබැයි මේක විභාගෙට එනවා. නමුත් 100%ක් විභාගෙට එන්නේ නැහැ. මේකෙන් බාහිරව ගොඩක් විභාගෙට එන දේවල් තියෙනවා. පෙළ පොතෙන් බාහිරව ව්‍යාකරණ ගොඩාක් තියෙනවා. කරන්නත් ඕන. ඒ නිසා පුතේ මම මෙහෙම හිතන් ඉන්නවා. මේ ටික කරන්නත් ඕන. හේතුව මේ සමහර දරුවන්ට මේ මුල් පාඩම් ටික කෙරිලා ඇත්තේ අනිවාර්යයෙන්ම ස්කූල් එකේ. හැබැයි එහෙම කෙරිච්ච නැති දරුවෝ මෙතන ඉන්නවා. ඒ නිසා මුල් ටිකක් කරන්න ඕන. මම බැලුවේ පුතේ මුල් පාඩම් කිහිපයක් රෙකෝඩින් ටිකක්වත් පුතාලට දෙන්න බලන්න පුළුවන් විදියට. ඒතකොට අග පාඩම් ටිකවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අඩුම තරමේ පාඩමක් සාකච්ඡා කරලා ඊළඟ පාඩම රෙකෝඩින් ටිකක්. ආයි පාඩමක් ඊළඟ පාඩම රෙකෝඩින් ටිකක්. එවැනි ක්‍රම වේදයක්වත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නව කරන්න උත්සාහයක් දාලා බලමු පුතේ. ඒ වගේම අද ටිකක් මම බැලුවේ පොඩ්ඩක් ඉක්මනට යන්න මේ පාඩම ගොඩක් දරුවන්ට කෙරිලා තියෙන නිසා පොඩ්ඩක් මම එක කොටසක් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මම පුතාලට අවස්ථාව දෙන්නම්. පුතාලා මට කියන්න සර් මේ විදිහට යනවා නම් මේ විදිහට යමු. නැත්නම් සර් ගිය සතියේ කළා වගේ අපි යමු කියලා මට අදහසක් දෙන්න. හරි? හොඳයි. එහෙනම් අපි පටන් ගමු. ගිය සතියේ අපි everybody is good at something. හැමෝම මොනවා හරි දෙයක දක්ෂයි කියන පාඩම පටන් අරගෙන මෙන්න මේ දක්වා වගේ තමයි අපි මේ දක්වා අනිකලේ මේ තුනේ මම පුතාලට කරලා එවන්න කිව්වේ announcement almost කියන එකට මොකද්ද ගත්තේ අපි? තව උත්තර ඉවර තිබ්බා. මේකට extra almost කියන එකට මොකක් හරි වචනයක් පුතාලා අරන් ඉවර තිබ්බා. ගැලපෙන වචනේ almost. අපි උද තියෙන්නේ නේද? nearly ගත හැකි almost එක වෙනුවට. හරි. පුතේ collective nouns. collective nouns ගැන අද කතා කරන්නේ. මේකට අදාළව ටිකක් දීර්ඝව කතා කරන්නත් ඕන පුතේ. collective nouns කියලා කියන්නේ වචන දෙකකින් එන නාමපද. අපි කියනවා මිදි පොකුරක්, හරක් රංචුවක්, බිස්කට් ටින් එකක්, හාල් බෑග් එකක්, sack of rice, හාල් මල්ලක් නැත්නම් හාල් බෑග් එකක්. අන්න ඒ වගේ ඒවා තමයි පුතේ අපි collective nouns කියලා කියන්නේ. ඒතර මේ තියෙන collective nouns පිළිබඳව. මේකේ තියෙන සීමිත ප්‍රමාණයක්. හැබැයි පුතේ ඔයාලට මීට වඩා collective nouns ටිකක් තියෙනවා ඉගෙන ගන්න. මම මේ ටික වෙනම කරන්න. දැන් මේ පෙළ පොතනේ යන්නේ. ඒතර මේ පෙළ පොතට අදාළ ටික මෙතන කරන්න. නමුත් මේ පාඩම් පොතේ ඔයාලගේ ගුරුවත් පොතේ මීට වඩා තව ටිකක් ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. ඒ ටික වෙනම කරමු. ඒක මම කොහොමත් පුතේ grade 9 එකට රිවිෂන් ක්ලාස් එකකුත් පටන් ගන්නවා මේ දෙමාපියොත් කියන විදිහට රිවිෂන් එකකුත් අවශ්‍ය වෙනවා. මොකද ඔයාලගේ ලිවීම හදන්න, ඔයාලා ලියන විදිය, ප්‍රශ්නයක් තේරුම් ගන්න විදිය, කියවන්න සමහර දරුවන්ට බෑ කියවීම හදන්න. ඒ නිසා රිවිෂන් එකක් පටන් ගන්නවා. ඒතර ඒවටත් දාලා මම ඒ ටික කරන්න. දැනට පෙළවත මට්ටමින් මම යන්න. දැන් මේවා පුතේ අදහස සාමාන්‍යයෙන් පුතාලා දන්නවනේ. මෙතන දීලා තියෙනවා collective nouns වලට අදාළ ටිකක්. හැබැයි collective nouns නොවන ටිකකුත් දීලා තියෙනවා. අපි මේ ඇක්ටිවිටි එක බලමු මුලින්ම. fill in the blanks with the words given in the box. box එකේ වචන අරන් හිස්තැන් බොරවන්න කියලා කියන්නේ. crew කියලා කිව්වහම නාවිකයෝ කියන අදහස එනවා.
නාවිකයෝ. නොදන්න වචන ලියන්න පුතා. crew කියන්නේ නාවිකයෝ කියන අදහස තියෙනවා. ටීම් එක තුල කණ්ඩායම කියන අදහස තියෙනවා. කණ්ඩායම ටීම් එක කණ්ඩායම. දෙයා කියන එකට මෙතෙන්දී නම් පුතේ භාවිතයත් එක්ක ගන්න වෙනවා. දෙයා එකේ එහෙ කියන අදහස තියෙනවා. ඒකේ එහෙ කියන අදහස තියෙනවා. has එක භාවිතයත් එක්ක ගන්න වෙනවා. තියනවා කියන අදහස තියෙන්නේ. නමුත් මෙතන තියනවා කියන අදහස මේකට භාවිතයත් එක්ක ගන්න වෙනවා. ආයකෙත් පුතේ මේකේ භාවිතයත් එක්ක ගන්න වෙනවා. අපි බලමුද පුතේ මේකට answers ටික කොහොමද මේ උත්තර කියන්නේ? the cricket පුතේ cricket කණ්ඩායම නේද? කණ්ඩායම නම් පුතේ අපි කියන්නේ මොකක්ද? team කියලා නේද? The cricket team consists of 11 players. cricket කණ්ඩායමේ ක්‍රීඩකයෝ 11ක් ඉන්නවා. ඒක තමයි පුතේ මේ කියන්නේ. The medical team discusses how they can tackle the dengue problems. medical කණ්ඩායම වෛද්‍ය කණ්ඩායම සාකච්ඡා කරනවා. පුතේ discussing කියන්නේ සාකච්ඡා කරනවා. කොහොමද ඒගොල්ලෝ ටැකල් කරගන්නේ බැලන්ස් කරගන්නේ ඩෙන්ගු ප්‍රශ්නය. පුතේ මෙතන ing verb එකක් ආවහම අපි එතනට ඉස්සරහට ගන්නවා am හරි is හරි are හරි. මේකේ පුතේ am එක නෑ. මේකේ පුතේ is එක නෑ. හැබැයි පුතේ මේකේ are තියෙනවා. ඔන්න මං ආදා. are discuss. Was the TV crew at the ceremony? At the ceremony. ceremony කියන්නේ පුතේ උත්සවයේ TV crew එක. පුතේ මෙතන දෙයා ගන්න. There was a TV crew at the ceremony. The ships කියන්නේ පුතේ නැවනේ. එතකොට නැවේ අයිතියක් මේ apostrophe s එකේ නැවේ නාවිකයෝ ships crew. නාවිකයෝ were all saved by the navy. navy කිය මගින් සියලුම නාවිකයන්ව ආරක්ෂා කරගත්තා. The band only one guitarist. කණ්ඩායමට ඉන්නේ එකම එක ගිටාර් ගහන කෙනෙක් විතරයි. එහෙනම් කණ්ඩායමට ඉන්නේ the band has. පුතේ උත්තර ටික දාගන්නකෝ. අත්පාඩු හදාගන්න. පුතේ මම බලාපොරොත්තු වුණේ දැන් මේ සතියේ ඉඳලා පුතාලගේ අදහස කියන්න. ටිකක් අර ලොකු වෙලාවක් ගන්නෙ නැතුව ටිකක් මේක උඩින් සාකච්ඡා කරගෙන යන්න. මේකේ ඇක්ටිවිටි කරන විදිය, එතකොට මේකේ අමාරු වචන ටික උඩින් සාකච්ඡා කරගෙන යන්න. ඒතකොට ඇක්ටිවිටි කරන විදියත් කියා දෙනවා පුතාලට ගෙදෙද්දි කරන්න පුළුවන් විදියට one by one මම සාකච්ඡා නොකර. හැබැයි සියලුම වචනයක් පැහැර පැහැදිලි කරනවා, අමාරු වචන සියල්ල දෙනවා, කරන විදිය කියලා දෙනවා පුතාලට තනියෙන් කරන විදියට. එහෙම කමක් නැද්ද? නැත්නම් ගිය සතියේ වගේ එකින් එක කර යන්නම ඕනද? මට කියන්නකෝ උත්තරය කොහොමද හොඳ? ඔයාලා කියන විදිහට කරලා දෙන්න. කොහොමද හොඳ? ටිකක් මම මතු පිටින් පැහැදිලිව සාකච්ඡා කරගෙන යන්නද? එහෙම නැත්නම් one by one දීර්ඝව පැහැදිලි කර යන්නද? දීර්ඝව පැහැදිලි කර ගියොත් තියෙන එක අවාසිය වෙන්නේ අපිට පොතට ලොකු කාල සීමාවක් යනවා. මේ විදියට හොඳයි. මේ විදිය හොඳයි කියලා බහුතරේ කියනවා. එහෙනම් පුතේ අපි මෙහෙම යමු. මේ වෙලාව වෙනස් කරන්න අහනවා පුතේ. අනේ වෙලාව වෙනස් කරන්න බෑ පුතේ. මේ ටයිම් එක තමයි දාන්න වෙන්නේ. මම රෙකෝඩින් දෙන්නම් එන්න අපහසු ළමයි. රිවිෂන් පටන් ගන්නෙද්දී පුළුවන් වෙලාවන් දාන්නම් පුතේ. මේ ප්‍රී ක්ලාසස් ටික නම් මේ ටයිම් එක තමයි දාන්න වෙන්නේ. මෙහෙම හොඳයිනේ. හරි පුතේ. ගොඩක් අය කියන මේ. හරිද? අපි එහෙම කරමු. මොකද එහෙම වුණොත් අපිට තව වැඩ ගොඩක් කරන්න පුළුවන්. නැත්නම් පොතම අල්ලගෙන එක තැන ඉන්න වෙනවා. ටිකක් ඉක්මනට ගියොත් අපිට පොත යන ගමන් තව වැඩ ටිකක් කරගන්න පුළුවන්කම තියෙනවා. උත්තර ටික හරි නේද? මාත් එක්කම දාගන්න. හරි? මාත් එක්කම දාගන්න. මම මේ සියලුම අමාරු වචන දෙනවා පුතේ. ඒව ලියාගන්න. හරි. Fill in the blanks with the correct verb. correct verb එක දාලා his stand පුරවන්න තියෙනවා. මම ගිය සතියේ නම් එපා කිව්වා. ඒත් දැන් වෙලාව ගත වෙන නිසා හා කියලා කියන්න. පැන්සලක් අරගෙන වැඩි තදට නෙමෙයි ලාවට මේ පොතේ හැරි ලියා ගන්නකො. හැබැයි ඉරේස් කරන්න ඕන. වැඩි ඉවර වෙලා ඉරේස් කරන්න. තදට ලියන්නත් එපා පාරේ තියෙන ලාවට උඩින් ලියන්න. They are family. ඒගොල්ලන්ගේ පවුල. Is are smaller than ours.
smaller පුංචි than others අපිට වඩා ඒ කියන්නේ යාළුවගේ පවුල හොඳේ family එක අපේ එකට වඩා පුංචි පොඩි පුතේ මේ අහන්නකෝ ඒගොල්ලෝ කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද ගොඩක් නේද ඒගොල්ලන්ට පවුල් කීයක් තියෙනවද ඒගොල්ලන්ගේ family කීයක් තියෙනවද ඒගොල්ලන්ගේ පවුල කිව්වහම එකක් එහෙනම් පුතේ ඒක වචනයි ඒක වචන නම් is ආගෙන් කවුද පුතේ is එක එහෙනම් මෙතන උත්තරේ is ආ ගන්න පුළුවන්ද බෑ පුතේ මෙතන මම දන්නවා ළමයි මෙතන වරද්දලා ආ ගන්නවා ආ වලට දැන් තර්ක කරයි නෑ පුතේ මෙතන is තමයි ඒක තමයි නිවැරදි ආ ගන්න බෑ singular එක වචන අවස්ථාවක් වුණොත් පුතේ is එක බහුවචන plural අවස්ථාව ආවොත් ආයක ගන්න family කිව්වම එක ඒ නිසා is මේ ටික ඔක්කොම මේ විදිහට තමයි යන්නේ the crowd කියන්නේ සෙනග කිව්වහම ගොඩක් countable ද uncountable මම කියනවා බත් කිව්වහම ගොඩක්ද එකක්ද බත් කිව්වහම ගොඩක් වගේ තමයි හැබැයි countable ද uncountable noun එකක් නම් ඒවා ඒක වචනයිද බහු වචනයිද මතක තියාගන්න පුතේ ඒක වචනයි සෙනග කිව්වහම බහු වචන වගේ වුණාට පුතේ ඒක වචනයි was ගන්න ඒක වචන වලට were ගන්න බහු වචන වලට එහෙනම් පුතේ උත්තරය is the crowd is cheering at the top of their voices සෙනග පුතේ cheer කරනවා උද්‍යෝගීමත්ව කෑ ගහනවා එයාලගේ හඬේ උපරිම ශබ්දේ there is a small crowd outside the gate is a small crowd බලන්න කියන්නේ එකක් එහෙනම් ඒක වචනයි ආදාන්න බෑ පුතේ is එක දානවා there is a small crowd outside the gate එකෙන් එළියේ small crowd එකක් පොඩි සෙනගක් ඉන්නවා all her family all කියන්නේ ඔක්කොම නම් පුතේ ගොඩක් බහු වචනයක් හැබැයි ඔක්කොම කියන්නේ ඇයගේ පවුලේ ඇය කියන්නේ එක්කෙනෙක් ඇයට තියෙන එක පවුලයි එහෙනම් ඒක වචනයි ආගන්න බෑ is all her family is vegetarian ඇයගේ සියලුම පවුලේ අය all කිව්වම අහුවෙන්න එපා බහු වචන කියලා බහු වචන තමයි her family තියෙනවා ඇයගේ පවුලේ සියලු දෙනා ඇයගේ පවුලේ එකක් is vegetarians ලේ කියන්නේ මස් මාළු කන්නේ නැති එළවලු පමණක් ආහාර ගන්නයි the cricket කණ්ඩායම team කියන්නේ එකක් have ගන්න බහු වචනයි has ගන්න ඒක වචනයි අන්න පුතා මම has ගත්තා has just finished their warm up exercises පුතේ warm up කියන්නේ warm up ඇඟ උණුසුම් කරන ව්‍යායාම finish කරා මේ දැන් warm up අඩි බල කතා ගන්න එහෙනම් මේ විදිහට යනවා එදා වගේ එකින් එක වෙලාව දීලා කරවලා එහෙම නැතුව මෙහෙම යන්නම් ඒතකොට ඉක්මනින් මේක ඉවර කරගන්න පුළුවන් පුතේ මේකත් මතක් කරගන්න ඕන දැනට මම ඔබගේ මයික් ඔෆ් කරලා තියෙන්නේ වීඩියෝ ඔෆ් කරලා තියෙන්නේ මාත් එක්ක අමනාප වෙන්න එපා chat එක මට විතරයි ඉන්නේ ඔතේ කායිදරකාරී අය ඉන්නවා සමාජයේ ළමයි විදිහට වෙනත් අය එනවා ඒතකොට පුතාලා අපහසුතාවයටපත් වෙනවා ගුරුවරු විදිහට අපිත් අපහසුතාවයටපත් වෙනවා ඒ නිසා මම මේවා ඔෆ් කරගෙන කරන්නේ නමුත් පුතාලගේ අදහස් පුතාලගේ ප්‍රශ්න මැසේජ් එකක් විදිහට මට දාන්න පුළුවන් මම විටින් බලලා ඒකට උත්තර දෙනවා මගේ රිවිෂන් එක පුතේ අපි පටන් ගන්නවා කිහිප දෙනෙක් ඉල්ලීමක් මත අපි 9 වසරට රිවිෂන් එක පටන් ගන්නවා මේ පාර 9 වසර රිවිෂන් එක පටන් ගන්නදී දැනුම් දෙන්න ඒකෙදි පුතේ ස්කූල් පොත නෙමෙයි අපි ව්‍යාකරණ ටික කරනවා ඒකේ වෙනම අපේ වෙනම ස්ටාෆ් එකක් ඉන්නවා පුතාලගේ වැඩ බලන්න ඒවට වෙනම ටීම් එකක් ඉන්නවා ඒ වගේ මෙතන ආරක්ෂිතයි පුතේ අපි වෙබ්සයිට් එක හරහා ඉන්නේ මේ වගේ පොදු Zoom link ඉන්න මේ හැමෝටම එන්න බෑ තෝරගන්න permission දෙන ළමයින්ට විතරයි අපි මෙහෙන් ඇක්ටිව් කරන ළමයින්ට විතරයි එන්න පුළුවන් හැමෝටම එන්න බෑ වෙනම දැරියල් එකක් විදියට වෙනම ආරක්ෂිත ක්‍රම වේදයක් යටතේ වෙබ්සයිට් එක හරහා පන්තියට එන්නේ එතකොට පුතේ අනවශ්‍ය ප්‍රශ්න මොකුත් ඇති කරන්න බෑ ඇති වෙන්නේ නැහැ පුතාලට මයික් ඕන් කරලා පන්ති අතරතුර අදහස් උනාරු කරන්න පුළුවන් මයික් එකෙන් කතා කරන්න පුළුවන් වීඩියෝ ඔන් කරන්න අවශ්‍ය නැහැ අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන් 100% ආරක්ෂිත ක්‍රමවේදයකින් රිවිෂන් එක කරන්නේ මේවා පුතේ අපි ඕෆ් කරලා බ්ලොක් කරගෙන මේ අවහිර කරගෙන කරන්නේ මේ වෙයි ප්‍රශ්න මතුවෙන නිසා නමුත් රිවිෂන් එකේදී එහෙම වෙන්නේ නැහැ රිවිෂන් එකේදී පුතේ වෙන දැන් මේක මම සම්පූර්ණයෙන්ම පුතේ මේ වැඩසටහන කරනවා මේක පෙළ පොතේ ආරම්භයේ සිට අවසානයේ දක්වා
ඒ පෙළ පොතේ තියෙන ව්‍යාකරණ කොටස් ටික සියල්ල කරනවා. රිවිෂන් එක පුතේ අපි ඔන්ලයින් ඉස්කෝලේ කියන ආයතනය ඔස්සේ තමයි කරන්නේ. ඒකදී නම් පුංචි මාසික ගාස්තුවක් ගන්නවා හේතුව වෙනම මේන්ටේන් එකට සහ ඒ වෙබ්සයිට් හරහා යනකොට ඒ ගාස්තු වශයෙන් මාසික ගාස්තුවක් ගන්නවා. රිවිෂන් එකට කැමති ළමයිට එන්න පුළුවන්. පුතේ එතනදී අපි ග්‍රැමර් ටික කරනවා. දැන් මේකේ යන්නේ ස්කූල් සිලබස් එකනේ. අතෙන්දී යන්නේ බාහිරින් යන ග්‍රැමර් ටික. ව්‍යාකරණ ටික යනවා. පාස් පේපර්ස් ටිකයි, පළාත් පේපර්ස් ටිකයි, මොඩල් පේපර්ස් ටිකයි අපි සාකච්ඡා කරන අනුමාන ප්‍රශ්න පත්‍ර. ඊට අමතරව ලිවීම සම්බන්ධ ක්‍රියාකාරකම් සමහර ළමයින්ට කියවන්න බෑ, පේපර් එක කියවලා තේරුම් ගන්න බෑ. ඒවට ක්‍රියාකාරකම් අපි රිවිෂන් එකේ කරන්නේ. ඒතර මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ කරනවා. අරක පටන් ගත්තාම මේව නතර වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරනවා. මීටත් වඩා වැඩක් කරන්න, සුපිරි දැනුමක් ගන්න, විභාගයේ හොඳ ලකුණක් ගන්න, ලිවීම හදා ගන්න, ඉංග්‍රීසි කතා කිරීම කොට දාගන්න බලාපොරොත්තු වෙන ළමයින්ට අපි රිවිෂන් එක පටන් ගන්නවා. ඒකට පමණක් මාසෙක යම් කිසි ගාණක් අය කරන ගාණ මට තාම ආයතනෙත් එක්ක කතා කරගන්න ඕන. අනිත් ස්ටාෆ් එකත් එක්ක ඒව දැනුම් දීලා නැහැ. ටයිම් ටේබල් තාම නැහැ. ඒ නිසා මට ඒ ගැන උත්තරයක් දෙන්න බැහැ. නමුත් ළමයි මේ අහන නිසා මම කෙටියෙන් කිව්වේ ඒ වැඩසටහන ලබන මාසේ නැත්නම් ඊළඟ මාසේ පටන් ගන්නවා. හැබැයි ඒක කරන්න කලින් මේ සිලබස් එකේ මුල් පාඩම් ටිකේ දැනුම තිබිය යුතුයි. ඒක පටන් ගත්තාමත් මේ වැඩසටහන යනවා. නොමිලේ ඉන්න කැමති ළමයින්ට මේ වැඩසටහන යනවා. අරක වෙනම යනවා. කැමති ළමයින්ට grade 9 එක ඒකේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි කතා බහ කරන්න, අදහස් උමාරු කරන්න, ප්‍රශ්න අහන්නම අවස්ථාව ලැබෙනවා. හොඳයි. ඒ ඉවරයිනේ. activity 5. පුතේ abilities and talents. abilities and talents. මොනවද පුතේ abilities? මොනවද දක්ෂතා? sorry. මොනවද පුතේ talents? abilities කියන්නේ හැකියා, talents කියන්නේ දක්ෂතා. හැකියා සහ දක්ෂතා. මේකේ අදහස තමයි හැකියාවන් සහ දක්ෂතාව. හැකියාවන් සහ දක්ෂතාවයන්. abilities and talents. abilities කියන්නේ එහෙමනම් හැකියාවට, talents කියන්නේ දක්ෂතාවයට. එහෙම ගමුකෝ. මේ දෙක පොඩ්ඩක් මාරුනොත් කමන එක සමීප අදහසක් තියෙනවා. abilities and talents. හැකියාව සහ දක්ෂතාව. ලියන්නකෝ අමාරු වචන. හැකියාව සහ දක්ෂතාව. abilities and talents. හැකියාව සහ දක්ෂතාව. රෙකෝඩින් එහෙම ඉල්ලනව නේද? හරි රෙකෝඩින් දෙන්නම් ටිකක් ඉතින් රෙකෝඩින් ලැබෙද්දි ප්‍රමාද වෙයි. හැකියාව සහ දක්ෂතාව. abilities and talents. හරි අපි බලමු මොනවද මේ හැකියාව මොනවද මේ දක්ෂතා කියලා පුතේ. මොනවද හැකියාව මොනවද දක්ෂතා කියලා බලමු. abilities and talents. different people අහගන්න නොදන්න වචන ලියා ගන්න. different people have different abilities. different කියන්නේ විවිධ මිනිස්සුන්ට different abilities විවිධ හැකියා and talents විවිධ දක්ෂතා තියෙනවා. විවිධාකාර මිනිස්සුන්ට පුතේ විවිධාකාර හැකියා සහ විවිධාකාර දක්ෂතා තියෙනවා. for examples උදාහරණ විදියට එමන් අස් අපි අතර එමන් කියන්නේ පුතේ අතර ලියා ගන්න. එමන් කියන්නේ අතර. එමන් කියන්නේ අතර ලියා ගන්න. එමන් අස් අපි අතර there are people who are artistically inclined. ඒ කියන්නේ පුතේ කලාත්මක මිනිස්සු ඉන්නවා. මොන වගේ කලාත්මකද? they may have a host of talent such as music. සංගීතයට talent එකක්, dancing නර්තනයට talent එකක්, painting සිතුවම් අඳින්න talent එකක්, to name but a few. එමයි ඉන්නවා. හැබැයි few කියන්නේ කීපයක්. දැන් අපිත් එක්ක ඉන්න හැමෝටම ඩාන්සින් කරන්න පුළුවන්. හැමෝම ඩාන්සින් කරනවා. හැබැයි අර දක්ෂ විදියට හැමෝටම ඩාන්සින් කරන්න පුළුවන්ද? බෑ. හැමෝම සංගීතය කරනවා. හැමෝටම සින්දු කියන්න පුළුවන්. හැමෝටම මේ ප්ලේ කරන්න පුළුවන්. හැබැයි හැමෝටම එක වගේ පුළුවන්. බෑ.
හැමෝටම චිත්‍ර දෙන්න පුළුවන් දෙයක් වගේ. බෑ පුතේ සීමිතයි. But a few කිහිපයක්. Then there are those who have natural ability for technical activity. සමහර අයට පුතේ natural කියන්නේ ස්වභාවිකයෙන්ම ඇවිල්ලා තියෙන දක්ෂතා. පුතාලා දන්නේ නැති පුතාලා පාසල් වල එහෙම ඉන්නවා. තාක්ෂණික දැනුම තියෙන ළමයි. පෙර පුහුණුවක් නැහැ, පෙර හැකියාවක් නැහැ. මන් දන්න අයත් ඉන්නවා එහෙම. පුදුම තරම් තාක්ෂණික දැනුමක් ඒගොල්ලන්ට තියෙනවා. Technical activities such as working with electronic gadgets. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ. ඉලෙක්ට්‍රොනික උපාංගات එක්ක වැඩ කරන පුදුම දක්ෂතාවයක් තියෙනවා. පෙර පුහුණුවක් නැහැ. පන්ති ගිහිල්ලා නැහැ. වෙන අවබෝධයක් නැහැ. සමහර කරලා එයාගේ තාත්තා මැකැනික්ලත් නෙමෙයි. හැබැයි පුදුම දැනුමක් ඒක තියෙනවා. එහෙමයි ඉන්නවා. ස්වභාවිකව මේ දැනුම අරගෙන ආ. නොදන්න වචන ලියා ගන්න මාත් එක්ක. මම යන විදිය හොඳ නැත්නම් කියන්න. හොඳේ? Many of us are usually fortunate. පුතේ fortunate කියන්නේ වාසනාවන්ත. Fortunate කියන්නේ වාසනාවන්තයි. ලියා ගන්නකෝ. Fortunate. වාසනාවන්තයි. වාසනාවන්ත. එතන මේක අන්නුනොත් unfortunate. අවාසනාවන්තයි. Fortunate කියන්නේ වාසනාවන්තයි. Enough to find out early in life what we are really good at and make a success of it. Many of us ඒ කියන්නේ අපි බහුතරයක් පුතේ වාසනාවන්තයිලු early වේලාසනින් මේ හැකියාව හඳුන ගන්න අපි දක්ෂ මොකටද කියලා. Many of us are usually fortunate enough to find out early in life what we are really good at and make a success of it. What we are really good මොනවටද අපි ඇත්තටම දක්ෂ ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ කල් වේලා ඇතුව අපිට පුළුවන්ලු අපේ ටැලන්ට් එක හඳුන ගන්න. මට පුළුවන් දැන් පුතාලා තාම 9 වසර. තව ටිකක් O level එහෙම කරාම පුතාලා බලනවා මට පුළුවන් සයන්ස් පැත්තෙන් A level. මට පුළුවන් ආර්ට් වලින් A level. මට පුළුවන් කොමර්ස් වලින් A level. මට පුළුවන් ටෙක් වලින් A level. පුතාලා ඩිසයිඩ් කරනවා පුතාලට යන්න පුළුවන් පැත්ත. However, කොහොම වුණත් as implied by the popular saying කියන්නේ පුතේ බොයි ජනප්‍රියය විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් දාර්ශනිකයෙක් වෙන්න පුළුවන් popular saying කියන්නේ ඒක. මේ ජනප්‍රියයි කියනවා you do not know what you can do till you try. බලන්න you do not know ඔබ දන්නේ නැහැ what you can do ඔබට මොනවද කරන්න පුළුවන් till you try ඔබ උත්සාහ කරන දාර්ශනිකයෝ කියනවලු පුතේ you do not know ඔබ හඳුනන්නේ නැහැලු what you can do ඔබට කරන්න පුළුවන් දේ till you try ඔබ උත්සාහ කරනවා. ඒ කියන්නේ මට දුවන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ දුවන්නේ නැසු. මට නටන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ නටන්නේ නැතු. මම කරලා බලන්න ඕනේ. මට පීනන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ කරන්නේ නැතු. කරලා බලන්න ඕන. අන්න මේ කියන්නේ. Some people fail to discover their true potential. සමහර මිනිස්සු පුතේ fail වෙනවා අසමත් වෙනවා. සමහර මිනිස්සු අසාර්ථක වෙනවා. එයාලගේ දක්ෂතාවය හඳුනගන්න. එයාලා හිතන මට මොකක් කරන්න බෑ. මට රස්සාවක් කරන්නත් බෑ. මට ඉගෙන ගන්නත් බෑ. මට ක්‍රීඩා කරන්නත් බෑ. මොකොත් බෑ කියලා. A child, for example, may just sit somewhere with a box of crayons beside him. Oh. උදාහරණයක් විදිහට කියනවා ළමයෙක් අර clay box එකක් තියාගෙන එයාගේ පැත්තෙන් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. මේ උදාහරණයක් දීලා තියෙනවා. ළමයෙක් අර අපි පොඩි කාලේ හැද්දී පුතේ clay ගෙනහලා එක නිර්මාණ කළේ. එයින් එකක් එයා ගාවින් තියාගෙන ඉන්නවලු. But he will never be able to find out if he has the making of an artist until he start working with crayons. දැන් මම මෙතන වාඩි වෙලා මම ළමයා කියලා හිතන්නකො මගේ පැත්තෙන් අර clay box එකක් තියාගෙන මම ඉන්නවා. මම මේක භාවිතයට ගන්න නැතුව මට යමක් හදන්න පුළුවන්ද කියලා මම දන්නවද? නැහැනේ. මම මේක අරගෙන මම යමක් කරලා බලන්න ඕන මට පුළුවන්ද? නැතුව දන්නේ නැහැ පුතේ. ඒක තමයි පුතේ මෙතන අදහස් කරන්නේ. ඒක තමයි මෙතන අදහස් කරන්නේ. What really lies beneath someone's success in any field in dedication and hard work. දැඩි අරමුණක් එක්ක මහන්සි වල වැඩ කරලා සාර්ථක වෙච්ච මිනිස්සුත් ඉන්නවා. අසාර්ථක වෙලා ලොකු අරමුණකින් ලොකු විශ්වාසයකින් ජීවිතේ සාර්ථක කරගත්තු අය ඉන්නවා. කවුද? Mainly James Watt or the Wright brothers.
ජේම්ස් වොට් දන්නව නේද කවුද කියලා? විදුලි බල්බය හොයාගත්තේ යා නේද? මට මතක විදිහට නම් එහෙමයි. රයිට් බ්‍රදර්ස්ලා ගුවන් යානෙ හොයාගත්තේ. දන්නව නේද පුතේ? බල්බය හොයන 999 වතාවක් දුක උත්සාහ කළා කියලා කියනෝනේ. ඒක නම් විද්‍යාවස කියාදේ මං හරියට දන්නේ. එහෙම කතාවක් කියනව නේද? මේ රයිට් සහෝදරයෝ ගුවන් යානේ ඔන්න කී පාරක්ද කොහෙද හැදුවලු නේද? ඊට පස්සෙනුනේ සක්සස් උනේ. For example, they don't make their invention overnight. Invention කියන්නේ සොයා ගැනීම. ලියාගන්න පුතේ. Invention කියන්නේ නව සොයා ගැනීම, නව නිපැයුම. Invention නව සොයා ගැනීම. Overnight. Overnight කියන්නේ එක රැයකින්. එක රැයකින්. මේගොල්ලෝ මේ සොයා ගැනීම එක රාත්‍රියකින් කළේ නෑ. අවුරුදු ගණන් ගියා, දවස් ගණන් ගියා, විවිධ අවස්ථාවල අසාර්ථක වුණා. හැබැයි අවසාන සොයා they were driven by true invest in what they were trying to achieve. Achieve කියන්නේ පුතේ ළඟා කරගන්න. එයාලට ළඟා කරගන්න අවශ්‍ය දේ දක්වා ඒගොල්ලෝ ඒ සාර්ථකත්වයේ පස්සේ ගියා. එයාලට යමක් දිනා ගන්න අවශ්‍ය නම් යම් ඉලක්කයකට යන්න අවශ්‍ය නම් අසාර්ථක වෙවි ඒ සාර්ථකත්වයේ achieve කරගන්න ළඟා කරගන්න පුතේ වෙහෙස වුණා. So we should all aim at driving the maximum benefit. Maximum benefit උපරිම ප්‍රයෝජනය maximum උපරිම benefit ප්‍රයෝජනය අපිට මහන්සි වෙන උපරිම ප්‍රයෝජනය දක්වා and certification from our abilities and talents. ඒකින් අපිට සෑහීමකටපත් වෙනකම් අපේ හැකියාවන්ගෙන් අපේ දක්ෂතාවයන්ගෙන් යමක් කරගෙන සෑහීමකට සර්ටිෆිකේෂන් සෑහීමකටපත් වෙනකම් අපි මහන්සි වෙන්න ඕනලු. හරි. Name two things that articulate inclined people are good at. කලාත්මක මිනිස්සු දක්ෂ දේවල් දෙකක නම් ලියන්න දෙකක්. මියුසික් ලියත හැකි, ඩාන්ස් ලියත හැකි, පේන්ටිං ලියත හැකි. What is the popular saying caught in the passage? Popular ay මොකද්ද කියන්නේ ප්‍රසිද්ධය? You do not know what you can do till you try. ඒකනේ කියන්නේ මෙතන popular saying කියලා. You do not know what you can do till you try. ඒක තමයි උත්තරේ පුතේ. බලන්න ඊළඟට මම මෙහෙම කිව්වොත් ඇති නේද? ඇති නේද මම මෙහෙම කිව්වොත්? හරි. Who are the invention mentioned? Mention කියන්නේ සඳහන් කරලා. Who are the inventors? Mention කරපු invent කරපු අය කවුද? Invention කියන්නේ සොයා ගැනීම. ඒතර invention කරපු අය කවුද? මේකේ mention වෙන්නේ, මේකේ සඳහන් වෙන්නේ. කවුද පුතේ? James Watt ඉන්නවා, Wright brothers ලා ඉන්නවා. ඒතර මේ දෙක සඳහන් කරන්න. What helped them to be success in their work? මොකක්ද පුතේ? එයාලගේ කටයුත්ත සාර්ථක වෙන්න උදව් වුනේ? Dedication and hard work. Daddy උත්සාහය, මහන්සිල වැඩ කිරීම. Dedication and hard work. Find word from the test which mean much the same as the following. පහත දීලා තියෙන එකට පුතේ ගැලපෙන සමාන වචන by the side of ඒ කියන්නේ පැත්තකින් B side done. Find for the first time පළවෙනි අවස්ථාව සොයා ගන්නවා. එහෙනම් නව සොයා ගැනීම. Invention කියලා ගන්න. Invention. Luckily කියන්නේ පුතේ වාසනාවට වචනයක් මම දුන්නා. වාසනාවට. Fortunate කියලා ගන්න. Fortunate වාසනාවට. Highest කියන්නේ උපරිමයක් කියන අදහසනේ පුතේ. ඒකට ගන්න maximum. highest එකට maximum එක ගන්න. පුතේ අලුත් දරුවෝ ඉන්නව නම් ওই කණ්ඩායම් සමග එකතු වෙන link එක ලැබෙයි දැන්. උත්තර ටික හරි නේද? දාගත්ත නැත්නම් ඉක්මනින් දාගන්නකෝ.
අපි යම් පුතේ ඉස්සරහට preposition මොනවාද පුතේ? නිපාත පද. දැන් මේකේ නම් ගයිඩ්ලයින් දීලා තියෙන පුතේ in කියන නිපාතය දීලා තියෙනවා. ඊළඟට from එක දීලා තියෙනවා. ඊළඟට පුතේ at එක දීලා තියෙනවා. මීට වඩා නිපාත ටිකක් තියෙන පුතේ විභාගෙට අනිවාර්යෙන්ම එන්න. ඒ ටික අපි අංක 1ට සාකච්ඡා කරන්න ඕන. මේ සිංහල තේරුම් මම දෙන්නම් පුතේ. in එකෙන් ලියා ගන්න කොහොමද? තව එහා තියෙනවා අපි මේ ටිකක් කතා කරමු. දාන්නකො in එකෙන් අදහස තුල කියන අදහස. in එකෙන් තුල කියන අදහස තියෙනවා. තුල. ඇතුලේ කිව්වත් කමක් නැහැ. තුල කිව්වත් කමක් නැහැ. තුල. in එකෙන් තුල කියන අදහස ගන්න. තුල. ඊළඟට පුතේ from එකෙන් ගෙන් කියන අදහස තියෙනවා. ගෙන්. මේක තවත් අදහස් තියෙනවා. මෙතන දෙයක් තියෙන ගෙන්. from him. ඔහුගෙන්. from him. ගෙන් කියන අදහස. මෙතන පුතේ අදහසක් ගන්න එපා. මේක අපි භාවිතයත් එක්ක තේරුම් ගමු. මම එක කියලා දෙන්නම්. හොඳයි. දැන් මේ preposition ගැන විස්තරයක් තියෙනවා. මම ඒක පැහැදිලිව කියා දෙන්නම්. මේ ප්‍රශ්නය තුලින් උදාහරණات එක්කම බලන්නකෝ. study the preposition. preposition කියන එකේ සිංහල අදහස පුතා නිපාත පද. preposition කියන එකේ සිංහල අදහස නිපාත පද. නිපාත පද. highlighted. මේ තියෙන highlight කරපු නිපාත පද ටික. in the test abilities and talents. මේවා කොහෙද තිබ්බේ? අර ටෙස්ට් එකේ අර අපි දැන් abilities talent ගැන කතා කළේ ඒකේ තමයි මේක තියෙන්නේ. දැන් ඒක අරන් මේක පිළ කරන්න කියලානේ කියන්නේ. මුලින්ම පුතා වචන ටික ලියා ගන්න අනිවාර්යෙන්ම අවශ්‍යයි. ලියා ගන්න පේපර් එකේ පුතේ ඕගොල්ලන්ට දැන් පේපර් හම් දෙනවනේ ලකුණු 5ක ප්‍රශ්නේ මේකේ. සමහරකට ලකුණු 10ක් වෙන්න පුළුවන් 5 තමයි සාමාන්‍යයෙන් එන්නේ. මේ ටික ලියා ගන්න සිංහල තේරුම් දෙන්න 15ට ලියුවොත් නම් හොඳයි. ඉස්සරහින් ලියුවොත් සිංහල තේරුම් ලියන්න බැරි වෙනවනේ. සිංහල තේරුම් දන්න ළමයි ලියන්න එපා. නොදන්න ළමයි ලියා ගන්නකො මම තේරුම් ටික දෙන්න මේකේ. පුතේ පාරක් වෙලා සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නව නේද? පුතේ පළවෙනි පාඩම කරන්නේ 9 වසර පුතේ පළවෙනි පාඩම මේ ප්‍රශ්නේ පුතාට හොයාගන්න පුළුවන්. මේ පළවෙනි පාඩමේ ටිකක් අන්තිම හරියට වෙන්න අපි ඉන්නේ දැන්. පළවෙනි පාඩමේ අන්තිම හරියට වෙන්නේ. පුතේ අර විදිය හොඳයි නේද? මම ඔයාලට පාඩම් කිහිපයක රෙකෝඩින් දෙන්නම් පුතේ. එතකොට මට ඒ වෙලාවේ ඔයගලන්ට වෙන වැඩක් කරලා දෙන්න පුළුවන්. මොකක් හරි පේපර් එකක් හරි අරගෙන අම්තරව එක සාකච්ඡා කරන්න හරි පුළුවන්. මොනවා හරි ග්‍රැමර් පාඩමක් මට ඒක ඩිස්කස් කරන්න පුළුවන්. එහෙම හොඳයිනේ නේද? රෙකෝඩින් ටිකකුත් දෙන්න. හැබැයි ඒව බලන්න ඕන. ඕද නෑ රෙකෝඩින් ටික බලන්න ඕන. මොකද ඒ දැනුම අවශ්‍යයි ඉතින් ටික කරන්න. ඒ දැනුම නැතුව කරන්න බෑ. එකිනෙකට එක සම්බන්ධයි. ඔය ටික ලියන්න ඉක්මනින් සිංහල තේරුම් දෙන්නම්.
හරි නේද පුතේ? පුතේ එමන් කියන එක ලියන්න අතර කියන අදහස. අතර එමන්. අතර පෝ කියන එකේ අදහස් දෙකක් ලියන්න. සඳහා කියන අදහස සහ තිස්සේ කියන අදහස. සඳහා තිස්සේ. සඳහා තිස්සේ. ඔෆ් එක පුතේ සිංහල අදහසක් ගන්න එපා. මේකෙදී අපිට සාමාන්‍ය අදහසක් විදියට ඔෆ් එක සලකන්න පුළුවන්. මෙන්න මේ ගැන කියන අදහස නමුත් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ හොඳේ. ඔෆ් එකෙන් ගැන කියන අදහස තියෙනවා. හැබැයි මේකට ඒක ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය භාවිතයේ ගැන කියන අදහස තියෙනවා. පුතේ B side කියන්නේ පැත්තකින් නැත්නම් පසෙකින් කියන අදහස. පැත්තකින් පසෙකින් B side. බිනෙට් කියලා කියන්නේ පුතේ පහළ. බිනෙට් කියන්නේ පහළ. from කියන්නේ පුතේ ගෙන් කියන අදහස. සිට කියන අදහස දෙකම ලියන්න. සිට කියන අදහස, ගෙන් කියන අදහස, from එක. සිට, ගෙන්, from එක. හරි. Now complete the following sentence using the above preposition. මේ ටික සම්පූර්ණ කරන්න ඕනේ ඉහත නිපාත භාවිත කරලා. The little girl was sitting. පුංචි ගැහණු ළමයා වාඩි වෙලා ඉන්නවා. her mother. ඇගේ අම්මට පැත්තකින්. එහෙනම් පුතේ B side. B side. Some the mangoes in the bag aren't ripe enough. ripe කියන්නේ පුතේ ripe නැත්නම් ripe මේ දෙකම pronunciation හරි. ඉදිලා කියන අදහස. enough කියන්නේ ප්‍රමාණවත්. මේ මල්ලේ තියෙන මේ බෑග් එකේ තියෙන සමහර අඹ ප්‍රමාණවත් විදියට ඉදිලා නැහැ. මෙතෙන්දි පුතේ some of වෙන්න ඕන. ඒ වගේ තැන්වලදී off එක එනවා. some of the mangoes. අපි කියනවා department of education. department of education. එතකොට department of geography. එහෙම නැත්නම් minister of education. එතන minister of health. මේ විදිහට off එකෙන් මේ වචන සම්බන්ධ වෙනවා. University of Colombo, University of Kelani. ඒ වගේ some of the mangoes, some of the mangoes, some of the toffees. ඒ විදිහට පුතේ off එකෙන් සම්බන්ධ කරගන්න. I received this picture postcard. මේ පින්තූර postcard එක මට හම්බුනේ my uncle in Canada. කැනඩාවේ මගේ මාමගෙන්. from my uncle in Canada. Most children have a like in chocolate. ගොඩක් ළමයි chocolate සඳහා කැමති. for chocolate. For. The river flows very fast. ගංගාව වේගෙන් පුතේ flows කියන්නේ ගලාගෙන යනවා. ගලාගෙන යන වේගෙන් the bridge parliament පහළට බිනෙත් ගන්න. ගංගාව වේගෙන් පාර්ලිමේන්ත පහළට ගලාගෙන යනවා. The cottage is hidden. cottage එක පුතේ cottage එකක් කියන්නේ පුතාලා ඔය trip එහෙම ගියාම සමහර families වලයි cottage වෙන් කරනවා. ඒකේ අදහස සාමාන්‍ය නිකන් පුංචි වාසස්ථානයක්. එහෙම නැත්නම් මේකේ අදහස් වෙනවා පුතේ ලීයෙන් කරපු ගෘහයක්. ලී වලින් හදපු ගෙයක්. කැලෑවල මැද්දේම මේව තියෙනවා. හරි? cottage is hidden. The trees ගස් අතර hidden කියන්නේ පුතේ මේක පැසිව් වාක්‍යයක්. මේකේ grammar ටික තමයි අපි revision එකේ ඉගෙන ගන්න. මේ is hidden එක හැදුනේ කොහොමද? මේව ලියන්නේ කොහොමද? ඒව මම revision class එකේ කියා දෙන්නම්. ඒවට වෙනම වෙලාවක් ගන්න වෙනවා. මේකත් එක්ක කරන්න අපහසුයි ලොකු පාඩම් පුතේ. මේ කියන්නේ cottage එක හැංගිලා තියෙනවලු ගස් අතර එම අඩුපාඩු තියෙනවා. හදාගන්න ඉක්මනින්. among the trees. පුතේ අපි පළවෙනි පාඩමේ පළවෙනි ලෙසන් එකේ අගහරිය තමයි සාකච්ඡා කරන්නේ. කවුරු හරි ළමයි පරක් වෙලා සම්බන්ධ වුණා නම් පාඩමේ අගහරිය පෙළ ගන්න. B side of, from, or beneath, among. Supun, a grade 9 student, want to write a paragraph about his best friend for the class wall newspaper.
සුපුන් කියන 9 වසරේ ළමයට අවශ්‍යලු ඡේදයක් ලියන්න එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගැන. හොඳම යහළුවා ගැන පන්ති වෝල් නිවුස් පේපර් එකද. ඒ කියන්නේ පන්ති කාමරේ බිත්ති පුවත්පත. බිත්ති පුවත්පතට මෙයාට ලියන්න අවශ්‍යයි. imagine පුතේ මේ කියන්නේ imagine කියන්නේ හිතන්න. සිතින් හිතා ගන්න, මවා ගන්න. imagine you are සුපුන්. හිතන්නලු මම සුපුන් කියලා. දැන් සුපුන්ට අවශ්‍යයි යාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ගැන බිත්ති පුවත්පතට ලියන්න. එතකොට මම සුපුන් කියලා imagine කරන්නලු හිතන්නලු you are සුපුන් and write the paragraph using the following details මේක භාවිතා කළ ඡේදයක් ලියන්නලු මම මේක විස්තර කරන්නම් පුතාලා මේක ලියන්න පුතේ බලන්නකෝ නම පුතේ රණුක කියලා දීලා තියෙනවා good at english එයා ඉංග්‍රීසි වලට දක්ෂයි reads lot ගොඩාක් කියවනවා fun for learning new words අලුත් වචන ඉගෙන ගන්නවා අලුත් වචන ඉගෙන ගන්නවා. Love solving crossword puzzles. ප්‍රහෙලිකා පුරවන එකට බොහොම කැමති. Writes stories and simple poems in English. කතා, පුංචි කතා, පුංචි කවි ඉංග්‍රීසි වලින් ලියන. Can sing English songs ඉංග්‍රීසි සින්දු ගායනා කරන්න පුළුවන්. President of the Junior English Literary Association. ජූනියර් කියන පුතේ 15 නේ. ඒතර ප්‍රාථමික ඉංග්‍රීසි සාහිත්‍ය සංගමේ සභාපති ප්‍රෙසිඩන්ට් helps me with my English මට ඉංග්‍රීසි දැනුමේදී උදව් කරනවා. always encourage me to speak in English හැම වෙලේම මාව උනන්දු කරනවා ඉංග්‍රීසි කතා කරන්න. පුතේ encourage උනන්දු කරනවා. encourage උනන්දු කරනවා. උනන්දු encourage. You may start like this මේ විදිහට පටන් ගන්න. My best friend රණුක is මේ විදිහට අරන් ලියන්න තියෙන්නේ. පුතේ දැනට පුළුවන් විදිහට මේක කරන්න. හරි? පුළුවන් විදිහට කරන්න. මම මේක හොඳට පැහැදිලි කරා මේකේ වචන ටික පැහැදිලි කරා. මේවා ලියන විදිය ඔක්කොම පුතේ මේක විතර නෙමෙයි මේ වගේ අපි 20ක් 30ක් ලියනවා. රිවිෂන් එකේ 1 by 1 එකින් එක අකුරෙන් අකුර කියලා දෙන්න. දැනට මේක හොඳ අවබෝධයක් අරගන්න ලියන්න පුළුවන් දරුවෝ ටික ලියන්න. හරි අපි යමු ඉස්සරහට. Describe what you see in the picture. පින්තූරේ දකින දේ විස්තර කරන්නලු. ඒ කියන්නේ පුතේ පින්තූරේ බලලා විස්තර කරන්න තියෙන්නේ මේකේ වචන ටිකයි තීරය එකයි පැහැදිලි කරන්නම් පුතේ. ඔයාලා අදහස කිව්ව එහෙම හොඳයි කියලා. දැන් ලොකු වෙලාවක් යනවනේ. රිවිෂන් වල මේවා මේ කියන්නේ මේක නෙමෙයි මේ පෙළපොත රිවිෂන් එකේ ආයි කරන්නේ මෙතන කරනවනේ. පෙළපොත රිවිෂන් කරන්නේ නමුත් වෙනමම මේ හා සමාන ඇක්ටිවිටි රාශියක් කරනවා පුතේ. බලන්න මෙතන වචන තියෙනවා. in තියෙනවා. මොකක්ද in කියන්නේ? තුල කියන අදහස, ඇතුලේ කියන අදහස. on කියන්නේ මත කියන අදහස් ලියා ගන්න. මතකේ අලුත් ඒවා ලියා ගන්න. පරණ ඒවා ලියාගත්ත ඒවා ලියන්න එපා. on කියන්නේ මත. beneath කියන්නේ පුතේ පහළ. පහළ. beside කියන්නේ පැත්තකින් පසකින් කියන අදහස. among කියන්නේ අතර කියන අදහස. balloons කියවම දන්නවනේ බැලුම් බෝලනේ. stage කියන්නේ පුතේ වේදිකාව. drama එක. guitarist කියන්නේ ගිටාර් එක. keyboards කියන්නේ දන්නවනේ මේ අර අපි organ එක කියන්නේ ඒ වගේ. You may begin like this. මේ විදිහට ලියන්න කියන්නේ this is a sense from a school concert. school එකේ concept එක පින්තූරයක් මේ තියෙන්නේ. මේ තියෙන පින්තූරේ. දැන් ඉතින් අර වචන ටික එහෙම දාලා පුතේ මේ පින්තූරය විස්තර කරන්න තියෙන වාක්‍ය වශයෙන්. එන්නව නේද? මේක කරන්න නම් ඔන්න පුතේ listening එකක් තියෙනවා. මේ listening එක නම් අපි ඉතුරු කරමු. මේ listening එක බලලා උත්තර ටික දාන්න තියෙන්නේ. listening එක අපි ඉතුරු කරමු. හරි. ඔන්න පළවෙනි පාඩම ඔතනින් අවසන්. දැන් පුතාලා මට එවන්න බලන්න මම මේ පළවෙනි පාඩම සාකච්ඡා කරගෙන ගිය විදිය හොඳ නේද? දැන් මීට වඩා මේක වෙනස් වෙන්න ඕනද කියලා මට කියන්නකෝ. මීට වඩා තව සරල වෙන්න ඕනද? එහෙම නැත්නම් මේ කරගෙන ගියපු විදිය හොඳයිද? මම කරා වේගෙ වැඩිද? මීට වඩා හිමින් කරන්න ඕනද? පුතාලගේ අදහස කියන්නකෝ බලන්න. දාන්න බලන්න මට මැසේජ් එක. හොඳයි නියමයි. හොඳ මදිස හොඳයි සර්. හොඳයි. ගොඩක් හොඳයි. 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 හරි හැමෝම බහුතරයක් හොඳයි කියලා වෙනවා. එකම දරුවෙක් හොඳ මදි කියලා එවුවා. by the side of කියන්නේ පුතේ පසකින් පැත්තකින් කියන අදහස. පසකින් පැත්තකින් කියන අදහස. නෝට් එකක් දුන්නොත් හොඳයි කියලා තියෙනවා.
මේකට ඉතින් තව නෝට් එකක් පුතේ අවශ්‍ය නැහැ ස්කූල් පොතනේ මේකට නෝට් එකක් අවශ්‍ය නැහැ මේවයි තියරි යනකොට නෝට් දෙනවා හොඳේ මේවයි තියරි යද්දි ග්‍රැමර් වලට අදාළව ඒ හැම එකටම නෝට් දෙනවා ඒ විතරක් නෙමෙයි ඒවට හැම එකකටම ටියුට් දෙනවා පුතේ ප්‍රසන්ටේෂන් දෙනවා PDF දෙනවා ටියුට්ස් දෙනවා ඒ ටියුට් ඔයගොල්ලන්ට print out ගන්න පුළුවන් අපි මෙහෙන් දැම්මහම ඔයාලට ඒවා print out ගන්න පුළුවන් හරි එහෙමනම් පුතේ බහුතරයක් හොඳයි එක මේක ළමයි හොඳ මදි සර් කියලා දාලා තියෙනවා වැරදිලා ඒගොල්ලෝ දන්නේ නැහැ ටයිප් කරනකොට මදි කියන එක වැදුනක් දන්නේ නැහැ හොඳයි කියන එකද පුතේ පළවෙනි පාඩම එහෙනම් අවසానයි ඉතුරු පාඩම් ටිකේ මෙහෙම කරමු මේ වගේ හොඳට පැහැදිලි කරන රෙකෝඩින්ග්ස් ටිකක් දෙන්න හොඳට පැහැදිලි කරන රෙකෝඩින්ග්ස් ටිකක් දෙන්න බලන්න ඒ අතරතුර පන්ති යනවා ඉරිදා මේ වෙලාවට පන්ති කරනවා මම හිතන්නේ මෙලට එන්න බැරි ළමයින් රෙකෝඩින් එක බලන්න අද රෙකෝඩින් එකක් දෙන්න අනිත් ඒවටත් පාඩම් කිහිපයක් ලයිව් මෙහෙම කරන ගමන් රෙකෝඩින් ටිකකුත් දෙන්න මොකද ඉක්මනින් ඉවර කරන්න. ඒතර මට පුළුවන් මාස 3න් ඔයාලා පොත ඉවර කරන්න. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වෙද්දි සම්පූර්ණ 9 වසරේ සිලබස් එක ඉවරයි. ඉවර කරනවම තමයි. හැබැයි මම රෙකෝඩින් උත් ටිකක් දෙනවා සම්පූර්ණ මේ වගේ ඩිස්කෂන්ස් ඒ ටිකක් බලන්න. රෙකෝඩින් දැන් අපි හිතමු පාඩම් කොහොමත් 4-5ක් රෙකෝඩින් වලින් හම්බෙයි. ඊටු ටික මම ලයිව් කරනවා පුතේ ක්ලාස් එක තුල. ඔයා අතරතුර රිවිෂන් එක පටන් ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කරන්නම් කැමති ළමයිට ඒක දෙන්න පුළුවන්. එහෙනම් අදත් කාල වේලාව මම උතරින් අවසන් කරනවා පුතේ පළවෙනි පාඩම ඉවර නිසා. ලබන සතියේ අපි අලුත් පාඩමක් කරමු. මම ඉගෙන දැනුවත් කරන්නම්. ඉරිදට කලින් මම පුතාලට කියන්නම් ඉරිදට කලින් කියන්නම් ලබන සතියේ කරන පාඩම මොකක්ද කියලා. ඒ පාඩමේ සියලුම වැඩ ටික පුතාලා කරන්න තනියෙන්. මම ක්ලාස් එකේ සාකච්ඡා කරද්දී බලමු අපි ඒවා හරිද වැරදිද කියලා. අද මම හෝම්වර්ක් එකක් දෙන්නේ නෑ පුතේ. හේතුව හෝම්වර්ක් එක මේ වෙලාවේ පොඩ්ඩක් බලා ගන්න අපහසුයි ළමයින්ගේ වැඩ ගොඩාක් ගොඩ ගහලා තියෙන්නේ. නමුත් පුතාලා කැමති නම් මේ දීපු වැඩ ටික කරන්න. කරලා එවන්න. එවන්නේ පුතේ group එකකට. group එකේ link එක දෙන්නම් ඒකට දාලා group එකෙන් leave වෙන්න group එකේ වැඩි වෙලාවක් ඉන්න එපා. තමන්ගේ activity එක upload කරලා group එකෙන් අයින් වෙන්න. අපි ඒව පරීක්ෂා කරන්නම්. මේ පාරේ වන මේ ටික නම් අපි ලොකුවට ඇත්තටම බලන්නේ නැහැ පුතේ. හේතුව තමන්ගේ වැඩ ගොඩාක් තියෙනවා මේ ලොකු අයියලාගේ අක්කලාගේ ක්ලාසස් වල බලලා දෙන්න අපේ මේ වැඩ කරන අයත් අඩුයි මේ ලොක්ඩවුන් එක නිසා. ඒ නිසා මේ ඉදිරියේදී මම දැන් රිවිෂන් එකේ යන වැඩ ඔක්කොම බලනවා. සහ මේ ඊළඟ පාඩම් වල ඒව බලනවා මේ දවස් ටික වැඩ කොට ගහලා. ඒකයි මේකෙන් මම හෝම්වර්ක් එක දුන්නේ නැත්තේ. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. පුතේ සුබ දවසක්. අපි නැවතත් එහෙමනම් ලබන ඉරිදා සවස 4ට පාඩම් කරගන්න ඉරිදට පෙර කරන පාඩම දැනුම් දෙන්නම් ඒ පාඩම ස්ටඩි කරගෙන පන්තිට එන්න සුබ දවසක් ඔබ සියලු දෙනාටම මොනවා හරි අහන්න තියෙනවා නම් අහලා ඔබ